සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. තුන් ලෝකාග්‍ර වුණු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් සත්‍ය තුලින් අසත්‍ය පරදවමින් ඔබේ ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් පසක් කර දෙනු රෙසියෙන් බෞද්ධ මාධ්‍ය ජාලය තුල දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයේ යථාබෝධය ඔබට පසක් කර දෙන්න. සුපින්වත්නි, අද දවසේදී ඒ සඳහා අපගේ ආරාධනාව පිළිගෙන අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති පූජ්‍යපාද ගන්තුනේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රථමයෙන්ම අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ බැතිබර දායකත්වය අද දවසේදී ලබා දී තිබෙන්නේ කොළඹ ඩික්මන්ස් පාරේ අංක 42 2 දරණ නිවසේ පදිංචි සිරිල් සේනානායක මහත්මයා එම මැතිණිය සහ දූදරු පිරිස විසින්. ඉතින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. साधु साधु साधु. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමපන්ති සාධු සාධු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā kusalā dhammā vibhiyyo bhāvāya vepullāya samvattanti yathaidang bhikkhave sammādiṭṭhi sammādiṭṭhikassa bhikkhave anuppannā ceva kusalā dhammā uppajjanti uppannā ca kusalā dhammā bhiyo bhāvāya vepullāya samvattanti ti. පින්වත්නි, මේ පිරිස එකතු වෙලා ඊටාම වටිනා ධර්ම දානමය පින්කමක් ඊටාම වැඩිහිටි තත්ත්වයේ සිටින සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සිද්ධ කරන්නේ. මේ පිරිස බණ අහනවා විතරක් නෙමෙයි, විශාල ජනතාවකට මේ බෞද්ධ නාලිකාව හරහා බණ ඇසීමට සලස්සලා දෙනවා. ඉතින් මේ පිරිස දන්නවා බණ අසන එකත් පින්කමක්, බණ කියන එකත් පින්කමක්, අනිත් අයට ධර්මය ලබා දෙන එකත් පින්කමක්. සියලුම දානවලට වඩා ධර්ම දානය වටිනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව මේ පිරිස දන්නවා. ඒ නිසා මේ වටිනා පින්කමයි අපි සියලු දෙනාම එකතු වෙලා මේ කරන්නේ කියන කල්පනාව ඇති කරගන්න. හැබැයි බණ කියන තැන වාඩි වෙලා හිටියට දායකත්වයේ බාරගත්ත තරමටම සෑහීමටපත් වෙන්න බෑ. බණ අහලා බණ තේරුම් අරගෙන ජීවිතයට සම්බන්ධ කරගත්ත ප්‍රමාණයට තමයි බණෙන් Tamanට වැඩක් වුණා වෙන්නේ. අනුන්ට අහන්න සලස්සලා දෙන ගමන් තමනුත් බණ අහලා බණ දැනගෙන ජීවිතේ පිළිපදින තත්වයටපත් වෙන්නට ඕන. එහෙම වුණාමයි මේ බණ පින්කම බාර ගැනීමෙන් වඩා ප්‍රයෝජනයක් ලබා ගන්න වෙන්නේ. දැන් අද මම ධර්ම දේශනා කිරීමට තෝරාගත්ත මාතෘකා පාඨය මේ පිරිස මීට පෙරත් අහලා ඇති. ඒ පාඨයට බොහොම සැලකිල්ලෙන් ඇහුම්කන් දුන්නා නම් හිතෙන්ට ඇති අද ධර්ම දේශනා කරන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි කියලා. එහෙම හිතුනේ නැද්ද? හිතුණා. සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කිරීමට සුදුසු බණපදයක් තමයි තෝරාගත්තේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් උත්තර දෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි මුල්ම අංගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි මුල්ම අංගය. ඒ නිසා වඩාත් වැදගත් වෙනවා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුට
සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? එය අප තුල වගා කර ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා මොනවද අප විසින් කළ යුත්තේ කියන එක. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි පාසල් දරුවෙක්ගෙන් එහෙම ඇහුවොත් යහපත් දැකීම කියලා තමයි උත්තර දෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම. ඒක වැරදි නැහැ. නමුත් වඩා හොඳයි නිවැරදි දැකීම කියන පිළිතුර ලැබුණොත්. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. මේකේ අනිත් පැත්ත කුමක්ද? මිච්ඡා දිට්ඨි. වැරදි දැකීම. තියෙන తත්වේ වරද්දලා දකින එක මිච්ඡා දිට්ඨිය. තියෙන తත්වය ඒ ආකාරයෙන්ම දකින එක සම්මා දිට්ඨිය. ඒ නිසා මේ පදය විස්තර කරන තැන්වල ඒ කියන්නේ බණපද විස්තර කරන පොත්වල අටුවාවල මෙහෙම සඳහන් වෙනවා. සම්මා අවිපරීතතෝ පස්සතීති සම්මා දිට්ඨි කියලා. සම්මා අවිපරීතතෝ පස්සතීති සම්මා දිට්ඨි. අවිපරීතතෝ පස්සති කියන එක තමයි මෙතන විශේෂත්වය. පස්සති විතරක් නෙවෙයි අවිපරීතතෝ පස්සති. විපර්යාස වෙන්න නැතුව, විකෘති වෙන්න නැතුව, වෙනස් වෙන්න නැතුව තියෙන తত্ত্বය ඒ ආකාරයෙන්ම දැකීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නිත්‍ය දේ අනිත්‍ය දේ හැටියට දැක්කොත් ඒක සම්මා දිට්ඨිය නෙවෙයි. අනිත්‍ය දේ නිත්‍ය දේ හැටියට දැක්කොත්, නිත්‍ය දේ අනිත්‍ය දේ හැටියට දැක්කොත් එතන තියෙන විකෘතියක්, විපර්යාසයක්. නිත්‍ය දේ අනිත්‍ය දේ හැටියටම දකිනවා නම් ඒක සම්මා දිට්ඨිය. එතකොට විපරීත වෙන්න නැතුව, විපර්යාස වෙන්න නැතුව, විකෘති වෙන්න නැතුව තියෙන తත්වේ දැකීම. කොහේ තියෙන తත්වේද? ජීවිතේ සහ ලෝකේහි. මේ ජීවිතේ යථා ස්වභාවයේ තියෙන ආකාරයේ ඒ ආකාරයෙන්ම දකින එක සම්මා දිට්ඨි. ලෝකයේ ස්වභාවයේ තියෙන විදියට ක්‍රියාත්මක වෙන ආකාරයෙන් දැකීම සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති තැනැත්තට තමයි නූපං කුසල ධර්ම උපදින්නෙත්, උපං කුසල ධර්ම වැඩි දියුණු වෙන්නෙත් කියන එක තමයි මා ගත්ත මාතෘකා පාඨයෙන් කියවෙන්නේ. නූපං කුසල ධර්ම ඉපදීමටත්, උපං කුසල ධර්ම වැඩි දියුණු වීමටත් හේතු වන ප්‍රධානම කාරණය සම්මා දිට්ඨියයි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ. යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā කුසලා ධම්මා භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තಂತಿ. නූපං කුසල ධර්ම ඇති නූන කුසල ධර්ම ඇතිවීමට ඉපදීමටත්, හටගත් උපං කුසල ධර්ම වැඩි දියුණු වීමට, විශාලත්වයට පැමිණීමටත් උපකාර වෙන ධර්ම අතර සම්මා දිට්ඨිය තරම් වෙන දෙයක් මම දකින්නේ නැහැ. කවුද මේ ප්‍රකාශ කරන්නේ? බුදුරජාණන් වහන්සේ. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේහි. අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේහි සඳහන් වෙන මේ පොඩි සූත්‍රයෙන් විශාල බණක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කුසල ධර්ම දැනට ඇති වෙලා නැති කුසල ධර්ම ඇතිවීමටත්, තියෙන කුසල ධර්ම වැඩි දියුණු වීමටත් උපකාර වෙන කරුණු අතර සම්මා දිට්ඨිය තරම් වෙන කිසිවක් නැහැ. ඒ තරම් වටින එකක් සම්මා දිට්ඨිය. එතකොට මම කිව්වා සම්මා දිට්ඨිය කියලා කියන්නේ තියෙන తত্ত্বය ඒ ආකාරයෙන්ම දැකීම, විපර්යාස වෙන්න නැතුව, විකෘති වෙන්න නැතුව, වෙනස් ආකාරයෙන් දකින්නේ නැතුව.
ජීවිතේ සහ ලෝකේ යථා ස්වභාවය දැකීම. දැන් මේ යථා ස්වභාවය දැකීම කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ යථා ස්වභාවය නොදකපු පිරිසක් හිටියනේ. ඇතම් කෙනෙක් මේ ජීවිතය සහ ලෝකය ਸਰව බලධාරී දෙවි කෙනෙක් විසින් මවන ලද්දක් හැටියට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක හරි දැක්මක් නෙවෙයි. ඒ වගේම සමහර කෙනෙක් ප්‍රකාශ කළා අප අද අත්දකින සියලුම දේවල් පෙර කරන ලද කර්මයට අනුවයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකත් හරි දැක්මක් නෙවෙයි. සමහර කෙනෙක් කිව්වා මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉබේ. කිසි හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉබේ. මේ අදහස් තුනම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිච්ඡා දිට්ඨි කියලා. අප විඳින සැප දුක් සියල්ලම ਸਰව බලධාරී දෙවි කෙනෙකු විසින් මවන ලද ආකාරයට වෙනවායි කියලා කිව්වත් වැරදි දැක්මක්. අප විඳින සියලුම දුක් වේදනා කරදර සැප ඔක්කොම පෙර කරන ලද කර්මයටම අනුවයි වෙන්නේ කියලා කිව්වත් මිච්ඡා දිට්ඨි. මේ සියල්ල සිද්ධ වෙන්නේ කිසි හේතුවක් නැතුව අහේතුකව ඉබේ සිද්ධ වෙන දේවල් කියලා කිව්වත් මිච්ඡා දිට්ඨි වැරදි දැකීම. මේවට කිව්වා තිත්ථායතන කියලා. අනිකුත් සියලුම වැරදි නිගමනවලට යන්න මේ කරුණ බලපානවා. මේ ත්‍රිවිධ තිත්ථායතන. ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේ කත හේතුවාදය, අහේතු අප්පච්චය වාදය කියලායි ওই වාද තුනට නම දීලා තියෙන්නේ. ඊශ්වර නිර්මාණවාදය කිව්වේ අප විඳින දුක් සැප සියල්ලම මැවිල්ල අනුවයි වෙන්නේ. ඒව අපට වෙනස් කරන්න බෑ. පුබ්බේගත හේතුවාදය කියන්නේ අප විඳින දුක් සැප සියල්ලම පෙර කරන ලද කර්මයට පමණක්ම අනුව වෙන්නේ. වෙන මුකුත් නැහැ, කර්මයට අනුවයි සියල්ලම වෙන්නේ. අහේතු අප්පච්චය වාදය කිව්වේ මේවා සිද්ධ වෙන්නේ කිසි හේතුවක් කිසි ප්‍රත්‍යක් නැතුව ඉබේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේවා තිත්ථායතන වැරදි දෘෂ්ටි වලට පුජ්‍යලයන් මෙහෙවන අදහස් කියලා. මේ සියල්ල ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කුමක්ද? ලෝකේ ජීවිතයේ මේ සියල්ල සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වය අනුව. සියල්ලම සිද්ධ වෙන්නේ ලෝකේ හේතු කියන්නේ ප්‍රධාන කාරණය, ප්‍රත්‍ය කියන්නේ අප්‍රධාන කාරණා. ඒවායේ එකතුවෙන් ඒවා ක්‍රියාත්මක වෙන පිළිවෙලට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එක දෙයකට බලපාන දේ තව දෙයකට බල නොපාන්න පුළුවන්. නමුත් ඒ හැමතැනම තියෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයක්. උදාහරණයක් කිව්වොත් දැන් පටිච්චසමුප්පාදයට යන්නකො. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලානේ පටන් ගන්නෙ. සංඛාර ඒ කියන්නේ කර්ම. මේවා ඉබේ වෙනව නෙමෙයි. පෙර කරන ලද කර්මයට අනුව වෙනව නෙමෙයි. මැවිල්ලක් අනුව වෙනව නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංඛාර ක්‍රියාත්මක වෙන්නේ. සංඛාරපච්චය විඥානං ඒත් එමයයි. විඥාන ක්‍රියාත්මක වෙන්නේ සංඛාර ප්‍රත්‍ය කරගෙනයි. ওই විදිහට අර එතන තියෙන වචන 12ක් පටිච්චසමුප්පාදේ වාක්‍යයේ ඒ සියල්ලම පෙන්වන්නේ එකක් නිසා තව එකක්, ඒක නිසා තව එකක්, ඒක නිසා තව එකක්. එහෙම බැලුවම හැම පැත්තෙම එකට බැඳිල්ලක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කල්ලි මෙය වෙයි. මේ ඉපදීමෙන් මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේ. මේ නැතිව යාමෙන් මේද නැතිව යයි. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වෙයි. දැන් සමානව යම් දෙයක් තේනකොට අපි හිතමු
සාමාන්‍ය දල උදාහරණයක් ගත්තොත් තරාදියක තටු දෙක එකක් ඉහළට ගිහිල්ලා දෙනකොට අනිත් එක අනිවාර්යයෙන්ම පහළට ගිහිල්ලා. ඒ පහළට ගිය එක අනිත් පැත්තෙන් ඉහළට යනකොට මුලින් ඉහළට ගිය එක ආපහු පහළට ගිහිල්ලා. එතන තියෙන්නේ මේ වගේ ආකල්පයක්. එකක් ඉහළට එකට බැඳිලා තියෙන දෙක එකක් උඩට යනකොට අනිත් එක පහළට යනවා. අනිත් එක පහළට යනකොට මේ අනිත් එක ඉහළට යනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒ වගේ එකක් මේ කියන්නේ සමානව යම් දෙයක් ක්‍රියාත්මක වෙනකොට සමාන කාලේ තවත් දෙයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන්නේ යමක් ඉපදුනාට පස්සේ ඒකේ බලපෑමෙන් තව දෙයක් උපදිනවා. දැන් ඕක පැහැදිලි කරන්න අපේ තේරවාද පොතක නැති උපමාවක් මම කිව්වොත් දිග සහ කොට. දැන් ඉරි දෙකක් අඳිනවා, එකක් අඩුවෙන් අඳිනවා, එකක් වැඩියෙන් අඳිනවා. මේ දෙක එකතු කරලා බැලුවාම අපට පේනවා එකක් දිගයි එකක් කොටයි. අපි කියනවා මේ දිග මේ ප්‍රමාණය ඇති කල්ලි මේක කොට වශයෙන් දකි. හැබැයි අපි තව ඉරක් ගෙනල්ලා අර කොටයි කියපුකට තව කොට එකක් තියුවොත් ඇඳොත් එහෙම දැන් අරක දිගයි අර පස්සේ ඇඳපු ඉර කොටයි. එතකොට මේ දිග සහ කොට කියන ව්‍යවහාරය එන්නේ සාපේක්ෂව. දිග කියලා එකක් තනිකර එකක් නැහැ. කොට කියලා තනිකර එකක් නැහැ. ඒක සමානව තවත් එකකට ගලපලා බැලුවම තමයි දිගද කොටද කියලා කියන්න පුළුවන්. දැන් මෙතන ඉන්න අය උසම එක්කෙනා කවුද කියලා බැලුවොත් එක්කෙනෙක්යි. එයා ළඟට තව ඊට වඩා උස එක්කෙනෙක් આવොත් එයා මිටි ඊට පස්සේ. අර උසයි කියපු එකන දැන් මිටි. දිග උස සහ මිටි කියන ඒ කල්පනා දෙකම සාපේක්ෂයි. දිග සහ කොට. ඉමස්මින් සති ඉදං හෝති. ඔය වගේ ආධ්‍යාත්මික ක්‍රියාකාරීත්වයේ ඔහොම ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. එකක් ඇති කල්ලි තව එකක්. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන එක පැහැදිලි කරන්නේ දීපෝත්පාදා යථා ප්‍රභා. පහන ඉපදුනාම ආලෝකේ උපදිනවා. පහන ඉපදුනා ආලෝකේ ඉපදුනා. මේ උපං කල්ලි මේ උපදී. පහන නැතුව ආලෝකේ නැහැ. පහන ඉපදීමෙන් ආලෝකේ උපන්න. ඔය වගේ එකක් මේ කියන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තේරුම් ගන්න එක දකින්න එක සම්මා දිට්ඨිය. අපි කෙටියෙන් කියනවා නම් ප්‍රතිත්‍ය සමුත්පාද න්‍යායට අනුව දකින්න එක. තනි හේතුවක් තනි ප්‍රත්‍යක් ගැන කතා කරන්නේ නැතුව විවිධ හේතු නිසා විවිධ ප්‍රත්‍ය නිසා විවිධ නිස්පාදන විවිධ විපාක ඇති වෙනවා කියලා දකින්න එක තමා සම්මා දිට්ඨිය. බාර වැඩිද දන්නේ එහෙම කිව්වම. ඒ දැක්ම ජීවිතයේ යථා ස්වභාවය දකින්න හේතු වෙනවා. මොකද මේ අපි ගොඩනගා ගන්න එකක් නෙවෙයි, අපි බලෙන් හදන එකක් නෙවෙයි, හේතු ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වයේ උඩ සිද්ධ වෙන දෙයක්. මේක දකින්නේ නැතුව කුසල ධර්ම උපදවා ගන්න බෑ, තියෙන කුසල ධර්ම රැක ගන්න බෑ. ඊළඟට තවත් එහාට ගියාම දේශනා කරනවා සම්මා දිට්ඨිය කියන්නේ දුක කියන්නේ මෙන්න මේකයි, දුකේ හේතුව මේකයි, දුක නැතිවීම කියන්නේ මේකයි, දුක නැති කිරීමේ මාර්ගය කියන්නේ මේකයි කියලා නිවැරදිව දකිනවා නම් ඒකටත් කියනවා සම්මා දිට්ඨි කියලා. එතන තියෙන්නේ අර හේතුඵල ක්‍රමය තමයි. දුක ඒක ඉබේ හට ගන්න එකක් නෙවෙයි, හේතුවක් ඇතුව දුක හටගන්නේ, හේතුව දකින්න එක. ඒ හේතුව නැතිවීමෙන් දුක නැති වෙන බව දකින්න එක. ඒක ඉබේ වෙන දෙයක් නෙවෙයි, යම් ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල වශයෙන් වෙනවා කියලා දකින්න එක. දැන් මොනවද දුක කියලා කිව්වේ? ඉපදීම, ජරාවට යෑම, දි รา යන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක, මේ ඔක්කොම දුක්නේ. සියල්ලම දුක්. ඒවෙන් ඒ සියලු දුක් වලට ජරාවට යෑම, ලෙඩවීම ආදී කිසිවක් නැහැ නේ ඉපදුනේ නැත්තම්. ඉපදෙන්නේ මොකක් හින්දාද? තෘෂ්ණාව නිසා. තව ජීවත් වීමට තියෙන උමනාවෙන්ද අපි නැවත නැවත උපදිනවා. තව ජීවත් වීමට උමනාව කියන්නේ මොකද්ද? තව මට රූප බලන්න ඕන, දැන් මට යන්න බෑ.
දැන් අපේ සේනනායක මහත්මයාට 92යි නේද? එතකොට 92 93 ඉන්න කෙනෙක් සේනනායක මහත්මයා හිතෙන එකක් නෑ. වෙන කෙනෙක් හිතන්න පුළුවන් මට තව 100 වෙනකන් ඉන්න ඕන. 100 වෙනකන් ඉන්න ඕන කියලා කියන්නේ මට තව රූප බලන්න ඕන මේ ඇස් දෙකෙන්. මට තව ශබ්ද අහන්න ඕන තව අවුරුදු 8ක්. මට තව ගඳ සුවඳ ගන්න ඕන, ස්පර්ශ ලබන්න ඕන. ඒක නෙමෙයි තව ඉන්න ඕන කියලා කියන්නේ. තව සේවයක් කරන්න කියන එක නෙවෙයිනේ. මට තව මේවා බල බල මේ කාම ලෝකේ කම්සප විඳ විඳ තව ඉන්න ඕන කියලා ඉන්නකොට ඔන්න හුස්ම ටික යනවා. දැන් මොකද වෙන්නේ? ඒ බඳු රූප, ශබ්ද, ගන්ධ, රස ආදී තියෙන ඒවා ඇසුරේ නැවත විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒ බඳු තත්වයකටපත් වෙනවා. ඉතින් මේක වෙන්නේ අර තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර ආදියට ඇති බැම්මෙන්දා. නිකන් නෙවෙයි නැවත උපදින්නේ. එතකොට තණ්හාව තමයි නැවත ඉපදීමට බලපාන්නේ. නැවත උපදනාම අනිකුත් සියලු දුක් කරදර විපත් වලට භාජන වෙනවා. එහෙමනම් මේ නැවත ඉපදීම දුක් කරදර වලට භාජන වීම නැති වෙන්න මොකද කරන්න ඕන? තෘෂ්ණාව නැති කරගන්න. ඉමස්මින් සති ඉදං හෝති. ගලපලා බලන්නකො තෘෂ්ණාව ඇති කල්ලි දුක ඇත. ඉමස්මින් අසති ඉදං නහෝති. තෘෂ්ණාව නැති කල්ලි දුක නැත. ඊළඟට ඒ තෘෂ්ණාව නැති ඉබේ වෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලින් එකපාර නෙවෙයි ටිකෙන් ටික අනුපුබ්බේන. ඒ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. සම්මා දිට්ඨිය ආදී. ඒ මාර්ගයේ ගමන් කිරීම තුළින් මේ තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැතිීමේ හේතුවෙන් නිවනටපත් වෙනවා. නැවත උපතක් නැහැ, නැවත දුකක් නැහැ. මෙන්න මේක නිසි ආකාරයෙන් දකින එක සම්මා දිට්ඨිය කියලා දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය හරියාකාරව දැකීම. ඒ විතරක් නෙමෙයි. දැන් උන ලිහිල් තේරුමක් එනවා තව. මම කරන හොඳ කර්ම වලට විපාක විඳීමේ වගකීම මට පැවරෙනවා. මම කරන නරක කර්ම වලට විපාක විඳීමේ වගකීම මට පැවරෙනවා කියලා අවංකව දකිනවා නම් ඒකත් සම්මා දිට්ඨිය. ඒකට කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. අර මුලින් කියාපු චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා කියනවා. මේකට කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨි. සමහරු මේක වරද්දලා කියන්නේ කම්මස්ස කතා සම්මා දිට්ඨි කියලා. කතාවක් නෑ එතන. කම්මස්සකතා. සකතා කියන්නේ ස්වකීය බව. තමන්ට අයිති බව. මම කරපු දේ විපාක විඳීමේ අයිතිය මටයි එන්නේ. හොඳක් කළා නම් ඒ විපාකත් මට එනවා, නරකක් කළා නම් ඒ විපාකත් මට එනවා. මේක මට විඳින්න වෙනවා කියන මේ දැක්ම බොහෝ දෙනෙකුට මේක නෑනේ. නැති නිසානේ හිතු විදියට ක්‍රියාත්මක වෙන්නේ. මම කරන කියන දේ විපාක මට විඳින්න වෙනවා කියලා නුවණින් දැක්කොත් පුළුවන් තරම් ආරක්ෂා වෙනවා. මං කරපු දේවල් වල විපාක දරුවා කරනවා අම්මට බාර දෙන්න බෑ, තාත්තට බාර දෙන්න බෑ. තාත්තා කරපු කර්ම වල විපාක පුතාට දුවට බාර දෙන්න බෑ. තමන් කළොත් විඳින්න වෙයි. මෙන්න මේක පිළිගන්නේ එක කම්මස්සකතා සම්මා දිට්ඨි. දැන් මේ දැක්ම නූපං කුසල් උපදවා ගැනීමටත් උපං කුසල් වැඩි දියුණු කර ගැනීමටත් උපකාර වෙනවා කියලා නේද අර දේශනා පාඩේ තිබුණේ. ඒ හා සමාන වෙන බලවේගයක් නැහැ කියලා. මොනවද කුසල් කියන්නේ? මොනවද කුසල් කියන්නේ? ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ වලට කුසල් කියන කුසල මූල කියලාත් කියනවා. ලෝභෝ කෝ වච්ච කුසලං, දෝසෝ කෝ වච්ච කුසලං, මෝහෝ කෝ වච්ච කුසලං. ලෝභය කුසල්, ලෝභනේ අලෝභ මම අරද්දලා කිව්වේ. අලෝභෝ කෝ වච්ච කුසලං, අදෝසෝ කෝ වච්ච කුසලං, අමෝහෝ කෝ වච්ච කුසලං. ලෝභ, දෝෂ, මෝහ අකුසල්, අලෝභ, අදෝස, අමෝහ කුසල්. ඒ අලෝභ, අදෝස, අමෝහ වගේම ඒවා පදනම් වෙලා කරන ක්‍රියාත්
කුසල්. ලෝභ දෝෂ මෝහ වලට කියනවනේ කුසල මූල, අලෝභ දෝෂ අමෝහ වලට කියනවා කුසල මූල කියලා. ඒ කුසල මූල පදනම් කරගෙන කරන ක්‍රියා ඒවත් කුසල්. ලෝභ දෝෂ මෝහ මුල් වෙලා කරන ක්‍රියා අකුසල්. අලෝභ අදෝෂ අමෝහ මුල් වෙලා ඒවා බලපාලා කරන ක්‍රියා කුසල්. මේක කුසලයක් මේක අකුසලයක් කියලා තේරුම් ගන්න පුළුවන්ද හරි දැක්මක් නැත්තම්? බෑ. හරි දැක්ම තියනවා නම් තමයි අලෝභය කුසලයක් කියලා තේරුම් ගන්නෙ. හරි දැක්ම තියනවා නම් තමයි අදෝෂය කුසලයක් කියලා තේරුම් ගන්නෙ. හරි දැක්ම තියනවා නම් තමයි අමෝහය කුසලයක් කියලා තේරුම් ගන්නෙ. ප්‍රඥාවෙන් වැඩ කරන්නේ හරි දැක්ම තියෙනකොට. ඇලීමෙන් තොරව වැඩ කරන්නේ හරි දැක්ම තියෙනකොට. කිපීමෙන් තොරව වැඩ කරන්නේ හරි දැක්ම තියෙනකොට. ඒ නිසා ජීවිත විනාශ කිරීමෙන් වැළකීම කුසල්. හොරකම් කිරීමෙන් වැළකීම කුසල්. අනාචාරයේ හැසිරීමෙන් වැළකීම කුසල්. බොරු කීමෙන් වැළකීම කුසල්. කේලාම් කීමෙන් වැළකීම කුසල්. තද පරුස අසභ්‍ය වචන කීමෙන් වැළකීම කුසල්. කිසි වැඩකට නැති වචන කතා කිරීමෙන් වැළකීම කුසල්. දැඩි ලෝභයෙන් වැළකීම කුසල්. ව්‍යාපාදයෙන් වැළකීම කුසල්. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම කුසල්. එතකොට මේ කියන මම ඔය කිව්වේ දස කුසල් කියාපු ඒ නාමාවලිය. ජීවිත විනාශ කිරීමෙන් වැළකීම ආදී. මේවා ඇතිවීමට අපේ චිත්තසංතානය තුල මේ ශක්තිය ගොඩනගා ගැනීමට උපකාර වෙන ප්‍රධාන බලවේගය තමයි හරි දැක්ම. හරි දැක්මක් නැති එකන ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. එනිසා මේ සම්මා දිට්ඨිය කියන එක හරියට ඉර පායනකොට එන මේ අරුණාලෝකය වගේ කියලා කියන්නේ. යන්තම් එහෙම්ෙන් එළිය වැටෙන එකට අපි අරුණාලෝකය කියන්නේ. එතකොටම තේරුම් ගන්නවා දැන් ඉර පායාගෙන එන්නේ කියලා. ඒ වගේ සම්මා දිට්ඨිය මේ හරි දැක්ම ඇති වෙනකොට ආර්ය මාර්ගය පහළ වෙනවා කියන එක දකිනවා. සම්මා දිට්ඨිය නිසා අරුණාලෝකය වගේ. මේ ඔස්සේ තමයි අනිත් සියල්ලම හසුරුවන්නේ. මහා චත්තාරීසක කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මහා චත්තාරීසක තියෙන්නේ කොහෙද? මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ. ඒ සූත්‍රයේදී දේශනා කරන බුදුහාමුදුරුවෝ ආර්ය මාර්ගය සම්මා දිට්ඨි පුබ්බංගමයි කියලා. සම්මා දිට්ඨි පුබ්බංගමයි. මොකද ඒ කියන්නේ? ආර්ය මාර්ගයේ පෙරගමන් කරුවා සම්මා දිට්ඨිය. ආර්ය මාර්ගයේ ඉස්සරහින්ම ගමන් කරන බලවේගය තමයි සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය විසින් තමයි අනිකුත් සියලු මාර්ග අංග හසුරුවන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. සම්මා දිට්ඨිය ආර්ය මාර්ගයේහි පෙර ගමන් කරුවා. ඒ සම්මා දිට්ඨිය උඩ තමයි වාචා සම්මා වාචා වෙන්නේ. සම්මා දිට්ඨිය තිබුණොත් තමයි මිච්ඡා කම්මන්තයෙන් වැළකීලා සම්මා කම්මන්තවලට ගමන් කරන්නේ. මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයට ගමන් කරන්නේ සම්මා දිට්ඨිය තිබුණොත් තමයි. ඒ කොහොමද? මේ වචනේ හරි මේ වචනේ වැරදි කියලා දකින්නේ මොකෙන්ද? මොකෙන්ද දකින්නේ? සම්මා දිට්ඨියෙන්. හරි දැක්මක් නැත්නම් මේක හරි වචනේ මේක වැරදි වචනේ කියලා වෙන් කරගන්න බෑනේ. මේ ක්‍රියාව හරි මේ ක්‍රියාව වැරදි කියලා වෙන් කරන්නේ කුමකින්ද? සම්මා දිට්ඨියෙන්. ඒ නැති එක්කෙනාට මේක කළත් එකයි කොයි එක කළත් එකයි. මේකේ කොයි එකේවත් වරදක් එයාට නොපෙනෙන්න පුළුවන්. හරි වැරද්දක් පේන්නේ නැහැ. මේ ක්‍රියාව හොඳයි මේ ක්‍රියාව නරකයි කියලා දකින්නේ සම්මා දිට්ඨියෙන්. මේ ජීවන ක්‍රමය හොඳයි මේ ජීවන ක්‍රමය වැරදි කියලා දකින්නේ සම්මා දිට්ඨියෙන්. මේ වචන හොඳයි මේ වචන වැරදි කියලා දකින්නේ සම්මා දිට්ඨියෙන්. ඔය තේරුමෙන් තමයි සම්මා දිට්ඨිය ආර්ය මාර්ගයේ පූර්වංගම අංගය කියලා කියන්නේ. ආර්ය මාර්ගයේ පූර්වංගම අංගය සම්මා දිට්ඨිය. ඇයි පූර්වංගම අංගය කිව්වේ? මුලින්ම ගමන් කරන අංගය.
අනිකුත් සියලුම අංග හසුරුවන අංගය තමයි සම්මා දිට්ඨිය. දැක්ම වැරදි වුණොත් කරන කියන දේ සියල්ලම වැරදි වෙනවා. අපි පොඩි උදාහරණයක් කරන් බලමු. එකම පොළොවේ එකම බිමේ එක තැනක හිටවනවා වැල්මි බීජයක්. ඒකේ තව තැනක හිටවනවා කුහුඹ ඇටයක්. ඒ බිමේම දැන් කාලයක් ගියාට පස්සේ වැල්මි වැල ලොකු වෙලා අපි එකෙන් වැල් කෑලි කපාගෙන හපලා බලනකොට හරිම රසයි. අර කොහොඹ වැලක් දැන් හැදිලා කොහොඹ ගහත් හැදිලා ඒකෙන් කොළ ටිකක් අරගෙන කාලා බැලුවම තිත්තයි. මේ එකම බිමේ එකම ඉඩමේ එකක් තිත්ත රස එකක් වුණා අනිත් එක පැණි රස එකක් වුණා. මේ වෙනස කොහෙන්ද කළේ? බීජයෙන් කළේ. වැල්මි පැලය තමන්ට උවමනා විදියට අර පොළවේ තියෙන රස හරවගත්තා. කොහොඹ බීජය තමන්ට උවමනා කරන විදියට මේ පොළවේ තියෙන රස හරවගත්තා. මේ වගේ තමා මිච්ඡාදිට්ඨිය පූර්වාංගම වුණාම කරන වැඩ නරකයි, කතා කරන වචන නරකයි, තෝරා ගන්න ජීවන ක්‍රමය නරකයි, අල්ලා ගන්න ක්‍රමය වැරදි, ඔක්කොම වර්ධිනවා. දැක්ම වැරදුනාම හරියට කොහොඹ ඇටෙන් ඔක්කොම තිත්ත කළා වගේ. අර පොළොවෙන් ගත්ත රසය. වැල්මි බීජයෙන් අර පොළොවෙන් ගත්ත සියලු පඨවි ආපෝ තේජෝ වායෝ සියල්ලම අරගෙන ඒවා රසවත් කළා වගේ සම්මා දිට්ඨියේ තියෙන තැනත්තා කරන වැඩත් හොඳයි, කියන වචනත් හොඳයි, තෝරා ගන්න ජීවන ක්‍රමයක් නිවැරදි, පවත්වා ගන්න සිතවිලිත් නිවැරදි. මේක මගේ උපමාවක් නෙවෙයි බුදුහාඳුනගේ උපමාවක්. මේ වැල්මි බීජේ උපමාව, කොහොඹ ඇටේ උපමාව බුදුරජාණන් වහන්සේගේ උපමාව. ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා සම්මා දිට්ඨිය තිබුණොත් තමයි ඒක උපදවා ගත්තොත් තමයි අනිත් සියල්ල නිවැරදි කරගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට එච්චර වටිනා මේ සම්මා දිට්ඨිය කොහොමද අපි ඇති කරගන්නේ? මේක ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. ඉබේ ඇති වෙනවා නම් සියලු දෙනා සම්‍යක් දෘෂ්ටික වෙන්න එපාය. සමහර කෙනෙක් පරලොවක්වත් පිළිගන්නේ නැහනේ. දානෙත් දෙනවා තමයි මරිච්චා වෙනුවෙන්. ඒ වුණාට හිතෙන් පිළිගැනීමක් නැහැ නැවත උපතක් තියනවායි කියලා. ඒ නිවැරදි දැක්ම නැති හින්දා. බෞද්ධයන්ට මේක බාර ගන්න කිසි අමාරුවක් නැහැ. අවංකව බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ පිළිගන්නවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් නැවත උපදිනවා කියන එක පිළිගන්න කිසි බාධාවක් නැවෙන මුකුත් තර්ක විතර්ක වෙන උදාහරණ ඕන නැහැ. බුදුහාමුදුරුව අපේ මඟ පෙන්වන්න. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා නත්ති දාන පුනබ්බව උන්වහන්සේට මට නැවත පුනර්භවයක් නැහැ. අයමන්තිමා ජාති මේ අන්තිම ජාතියයි ඒ බුදුහාමුදුරුවන්ට. මෙච්චර කාලයක් තව ಜಾති තිබුණා. අප්‍රමාණ කාලයක් ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කළා. මේ අන්තිම ಜಾතියයි කියලා බුදුහාමුදුරුවෝ වදාලා. නැවත උපතක් නැහැ. එතකොට එහෙනම් අනිත් අයට තියෙනවා. තියෙන හින්දායි තියෙනවා කියලා දේශනා කළේ. ඒ වචනය පිළිගන්නවා නම් නැවත උපතක් තියෙනවා කියන එක පිළිගන්න බෞද්ධයන්ට බාධාවක් නැහැ. හරි දැක්ම එතනින් ඇති වුණොත් කරන කර්ම වැරදි කර්ම වලින් වැළකීමට නිවැරදි කර්ම කිරීමට උත්සාහවත් වෙනවා. ඉතින් මෙතන ඒ සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උපකාර වෙන කරුණු දෙකක් පිළිබඳව දේශනා කරනවා. ද්වේමේ භික්කවේ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදාය. ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. ද්වේමේ භික්කවේ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදාය. මහණෙනි සම්මා දිට්ඨිය ඉපදීමට උපකාර වෙන ප්‍රත්‍ය වෙන කරුණු දෙකකි. සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උපකාර වෙන කරුණු දෙකකි. ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ഘോഷ සහ යෝනිසෝ මනසිකාරය. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. පරතෝ ഘോഷ කියන්නේ පිටතින් එන හඬ.
අනුන් කියන දෙයට ඇහුම්කන් දෙන එක. මිච්ඡා දිට්ඨිය උපදින්නත් ඕක හේතු වෙනවා. ද්වේමේ භික්ඛේ පච්චය මිච්ඡා දිට්ඨිය උප්පාදාය පරතෝච ගෝසෝ අයෝනිසෝච මනසිකාරෝ එතන තියෙන්නේ. පිටින් එන හඩ කියලා කියන්නේ අනුන් කියන දෙයට අහුම්කම් දෙන එක. ඒක සම්මා දිට්ඨියට හේතු වෙන්නත් පුළුවන්, මිච්ඡා දිට්ඨියට හේතු වෙන්නත් පුළුවන්. හොඳ දේවල් වලට අහුම්කම් දුන්නොත් ඇති වෙන්නේ සම්මා දිට්ඨිය. වැරදි දේවල් වලට අහුම්කම් දුන්නොත් වෙන්නේ මිච්ඡා දිට්ඨිය. මේ දෙක වෙන් කරන ප්‍රධාන බලවේගය තමයි යෝනිසෝ මානසිකාරය. නුවණින් මෙනෙහි කිරීම, කරුණු සහිතව කල්පනා කිරීම. යෝනිසෝ මානසිකාරය කියන්නේ කරුණු සහිතව මේක නිසයි මෙහෙම වෙන්නේ, මේ නිසයි මෙහෙම වෙන්නේ කියලා කරුණු ගලපලා හොඳට බුද්ධිමත්ව කල්පනා කරන එකට කියනවා යෝනිසෝ මානසිකාරය. එහෙම නැතුව නිකන් ආවට ගියාට කල්පනා කරන එක අයෝනිසෝ මානසිකාරය. අහපු දේ හොඳට කල්පනා කරලා බැලුවොත් සම්මා දිට්ඨිය ඇති වෙනවා. වැරදි විදියට කල්පනා කළොත්, කල්පනා නොකළොත් වැරදි නිගමන වලට යනවා. සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් ගත්තාම සම්මා දිට්ඨිය පිදීමට බලපාන ප්‍රධාන එකක් තමයි පරතෝඝෝස, අනිත් එක යෝනිසෝ මානසිකාරය. එහෙමනම් බණ අහන එකෙන් ලැබෙන්නේ ওই පරතෝඝෝස ප්‍රත්‍යය. දැන් මේ කියන දෙයට අහුම්කම් දෙනකොට, බණ පොත් කියවනකොට ඒකෙන් අපට ලැබෙන උපකාරය තමයි හරි දැක්මක් ඇති කර ගැනීමට මෙහෙවීමක් වෙනවා. මේක හරි, ඇයි මේක හරි කියන්නේ? මේ දේශනා කරනවා. මේ දේශනාවට අහුම්කම් දෙනවා. එතනින් නවතින්නේ ඒ ගැන නැවත තමන් කල්පනා කරනවා. අර අහලා දැනගත්ත දේ තව නිරවුල් වෙනවා. නිරවුල් වීම නිසා හරි දැක්මක් ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න අය පරලෝක පිළිබඳ පිළිගැනීම ඇතුව, කර්ම විපාක පිළිබඳ පිළිගැනීම ඇතුව, කල යුත්තේ මොනවද, නොකල යුත්තේ මොනවද කියලා තමන්ගේම නුවණින් දකිනවා. කවුරුවත් කියන නිසා නෙමෙයි, තමන්ම දැකලා නොකල යුතු දේවලින් වළකිනවා, කල යුතු දේවල් කරනවා. එහෙම බැලුවම සම්මා දිට්ඨිය කියන එක ජීවිතයක සිටිවිලි වල පදනම හරියට. හොඳ සිටිවිලි වල පදනම තමයි සම්මා දිට්ඨිය. ඒක නැති වුණොත් මුළු ජීවිතයම නිවැරදි භාවයෙන් කඩා වැටෙනවා. ඒකනේ ආර්ය මාර්ගයේ පූර්වංගමාංගය සම්මා දිට්ඨිය කියලා කිව්වේ. ඒක වැරදුනොත් කතා කරන වචන නරක වෙනවා, වැරදි වෙනවා, කරන වැඩ වැරදි වෙනවා, තෝරාගන්න ජීවන ක්‍රම වැරදෙනවා. හැබැයි ඉතින් පරලොවක් පිළිගත්තේ නැති එක්කෙනෙකුටත් යම් ප්‍රමාණයකට මේ මත පිහිටලා හොඳ මාර්ගයක ගමන් කරන්න පිළිවෙලක් බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා. ඒකට කියන්නේ අපන්නක පටිපදා කියලා. මොන පටිපදාද? අපන්නක පටිපදා. ඒ කියන්නේ වරදින්නෙම නැති එක. කොයි පැත්ත ගත්තත් වරදින්නේ නැහැ. දැන් සුභාසිතේ කවියක් තියෙනවානේ. ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත, හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත. නැතත් එපරලොව ඉන්වන අවඩ නැත, ඇතොත් නැතැයි පව් කළහට වෙයි විපත. හොඳ බණක් මේකේ තියෙන්නේ. මෙතන තියෙන්නේ අපන්නක පටිපදාව. ඇතත් නැතත් පරලොව, පරලොව තිබුණත් නැතත්, හලොත් යෙහෙකි පව්කම්, පව් වැඩ අත්හැරියොත් හොඳයි. ඇයි? නැතත් එපරලොව ඉන්වන අවඩ නැත. පව් වැඩ අත්හැරියා කියලා පරලොව නොතිබුණත් පාඩුවක් වෙනවා අය. පරලොව නොතිබුණා කියන නැවත ඉපදුනත් නැතත් පව් වැඩ නොකර ඉන්න එක හොඳයි. එහෙම හිටියාය කියලා පරලොවක් නොතිබුණත් නැවත නූපන්නත් Tamanට සිද්ධ වෙන පාඩුවක් නැහැ. ඇතොත් නැතයි පව් කළහට වෙයි විපත. පරලොවක් නැහැ, නැවත උපතක් නැහැ කියලා හිතාගෙන පව් කරමින්ම හිටිය කෙනාට මරණින් පස්සේ උපතක් තිබුණොත් මොකද වෙන්නේ? අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා අපාගත වෙලා. නැහැ කියලා හිතාන වැඩ කළා, නමුත් තියෙනවනේ බැලුවාම. ඒ නිසා තිබුණත් නැතත් තියෙනවා කියලා හිතාගෙන ක්‍රියා කිරීම වඩා ඥානවන්තයි. කර්මඵල විශ්වාස නොකලත් හොඳ කර්ම කරන එක හොඳයිනේ. නරක වැඩ නොකර හොඳ කර්ම කරන එක හොඳයි. මේ දැක්ම කුමක්ද? සම්මා දිට්ඨිය.
පරලොවක් තිබුණත් නැතත් පව් වැඩ අත්හරින එක නම් හොඳයි කියලා දැක්මක් තියෙනවා නම් ඒක සම්මාදිට්ඨිය එතන. ඒ නිසා අපේ ජීවිතය නිවැරදි මාර්ගයේ ගමන් කරවීමට ගමන් කිරීමට අපව නිවැරදි කරවා ගැනීමට කුසල මාර්ගයට යොමු කිරීමට අකුසල් වලින් වැළකීමට උපකාර වෙන ප්‍රධාන බලවේගය තමයි සම්මා දිට්ඨිය. මේක ඇති කර ගැනීම තමයි අප විසින් කළ යුතු ප්‍රධානම දේ. ඒකටයි බුදුහාමුදුරු දේශනා කළේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā kusalā dhammā bhiyō bhāvāya වේපුල්ලාය සංවත්තන්ති කියලා. හරි දැක්ම ඇති එක්කෙනා මෙච්චර කාලයක් නොකර හොඳ වැඩ දැන් කරන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨිය ඇති එක්කෙනා මෙච්චර කාලයක් කළ හොඳ වැඩ තව තව හොඳට කරන්න උත්සාහවත් වෙනවා. එහෙම නැති එක්කෙනා හැමදාමත් අකුසල්ම කරමින් වැරදිම කරමින් ඉඳලා අපාගත වෙනවා. සංසාරේ දුකට භාජන වෙනවා. මෙලොවත් විඤ්ඤූ පුරුෂයන්ගෙන් දෝෂාරෝපණ අහන්න වෙනවා. විඤ්ඤූ පුරුෂ වෙන කාටද? නුවණැතියෝ. ඒ නුවණැති අයගෙන් දෝෂාරෝපණ එල්ල වෙනවා වැරදි වැඩ කරපු එක්කෙනාට. වැරදි වැඩ කරන්නේ කවුද? සම්මා දිට්ඨිය නැති එක්කෙනා. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට මොකද කරන්න ඕන? බණ අහන්න ඕන. අනු ඥානවන්තයෝ කියන දෙයට ඇහුම්කන් දෙන්න ඕන. ඇහුම්කන් දීලා ඊ타ම බුද්ධිමත්ව නුවණින් හේතු යුක්ත ඇතුව කල්පනා කරන්න ඕන. කල්පනා කළ තරමට මේක පිබිදිලා එනවා. එකපාර නෙවෙයි ටිකෙන් ටික. ඒ නිසා වැඩි වාර ගාණක් බණ අහන එක හොඳයි. තමන්ගේ බණ විකාශන වෙලාව විතරක් නෙවෙයි. අනිත් දවස්වලත් හොඳට බණ අහන්න ඕන. බණ තේරුම් ගන්න ඕන, සටහන් කර ගන්න ඕන, නැවත නැවත හිතන්න ඕන. එසේ කිරීමෙන් මේ සියලු දෙනාටම සම්මා දිට්ඨිය ඇතිවීමට ඇති කර ගැනීමට මඟ පෑදේවා කියලා මම මේ බණ අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ වටිනා ධර්ම දේශනාව වටිනවාද කියන එක මට තීරණය කරන්න බෑ, මේ පිරිසයි තීරණය කරන්න ඕන. ඒ ධර්ම දේශනාව පවත්වා ගැනීමට දායකත්ව දැරීමේ ප්‍රධානයා තමයි අපේ සිරිල් සේනනායක මහත්මයා. එතුමාගේ මැතිණිය ඒ වගේම දූ දරු පිරිස. ඒ පිරිසගේ ප්‍රාර්ථනා ගොඩාක් තියෙන මම මේ ඔක්කොම නම් කියන්නේ නැහැ. ප්‍රධාන පරමාර්ථය තමයි සේනනායක මහත්මයාට දීර්ඝායස ප්‍රාර්ථනා කරන. දීර්ඝායස පතනවටත් වැඩි හොඳයි නිරෝග භාවය ප්‍රාර්ථනා කරන. ඉන්න ටික කරදරයක් නැතුව ලෙඩ රෝග නැතුව ඉන්න. හොඳ ප්‍රාර්ථනාවක් දරුවන්ගේ. ඒ වගේම DMPR සේනනායක නොතාරේ සාලහාමි සහ එම මැතිණියට නිවන් සුව පැතීම, නැසීගේ සොහොයුරියන්ට නිවන් සුව පැතීම, සේනනායක මැතිණියගේ මියගේ දෙමාපියන් W රත්නායක මහතාට සහ මැතිණියට නැසීගේ සහෝදර සහෝදරයන්ට නිවන් සුව පැතීම මේ ඔක්කොම බොහොම වටිනා ප්‍රාර්ථනා. තවත් මේ නැසීගිය නීතිඥ KE සෙනවිරත්න, මර්වින් සෙනවිරත්න, සේනක වේරගම සහ මහිලාල් ආදී ඒ පින්වතුන්ට පින් අනුමෝදන් කිරීම, නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හොඳ ප්‍රාර්ථනාවක් මේ අතර තියෙනවා. මේ සම්බෝධි විහාරයේ වැඩසිඳලා අපවත් වී වදාළ පානදුරේ අරේධම්ම ස්වාමින් වහන්සේට සහ පියදාස ස්වාමින් වහන්සේට පින් පැමිණවීම බොහොම වටිනවා. ඒක කෘතවේදී පිරිසගේ ප්‍රාර්ථනාවක්. ඊළඟ ප්‍රාර්ථනාවත් හරි වැදගත්. මේ වගේ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරලා එහි සභාපතිත්වයේ ධර්මින් පවත්වාගෙන යන අපේ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිරෝග භාවයේ චිරජීවනය සැලසීම. ඒකම ඉතින් ධර්මදේශකයන් වහන්සේටත් තව හොඳට බණ කියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒකත් හොඳයි. මේ උතුම් ප්‍රාර්ථනා ඉදිරිපත් කරගෙන දේශනා කළ බණට ඇහුම්කන් දීමෙන් යම් ධර්ම ශක්තියක් ඇති කරගත්තා නම් ඒ ශක්තිය ඔබ හැමදෙනාගේම ජීවිත ආලෝකවත් වීමට හේතු වේවා. පුණ්‍ය ශක්තිය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වල දෙවියන්ගේ ආශිර්වාදයක් මේ පිරිසට ලැබේවා. අර සඳහන් කළ මියගිය මව්පියාදීන් ඇතුළු සියලු ඥාතීන්ට සසර සැප ලබා ගැනීම සඳහා කෙලවර අමාමා නිවන් සුවයෙන් සැනසීම සඳහා හේතු වේවා.
දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට මේ කටයුතු කරගෙන යෑමට තෙරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ පිහිට ලැබේවා. ඔබ හැමදෙනාටම මෙලොව පරලොව සැපත සඳහා කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සම්මා දිට්ඨිකා දේවා ඥාතිපේතාච දුක්ඛිතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පප්පොන්තු විපුලං සුඛං දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සියලු සත්වයාට මේ උතුම් ධර්ම අවබෝධය පසක් කර දෙනු පිණිස අද දවසේදීත් අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේ වන ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති පූජ්‍යපාද ගන්තුනේ අස්සජි ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. ඔබ සැමටම තෙරුවන් සරණයි.